මේ පාඩමේ මුලින් ඉඳලා අපි කතා කරා මොකද්ද මේ ශාක ප්‍රචාරණය කියන්නේ මොකද්ද ලිංග ප්‍රචාරණය අලිංග ප්‍රචාරණය ගැන අපි කතා කරා ඊළඟට අපි කතා කරා බීජයක ව්‍යුහය කතා කරා පුෂ්පයක ව්‍යුහය කතා කරා බීජ පරෝහණ ආකාර දෙකක් ගැන කතා කරා බීජ පරෝහණයට බලපාන සාධක මොනවද කියලා අපි කතා කරා ඊළඟට අපි කතා කරා බීජ සුත්තතාවයේ බීජ ප්‍රතිකාර සහ බීජ ප්‍රතිශතයේ සෙවීමේ පරීක්ෂණ ගැන කතා කරා ඊළඟට අපි කතා කරා කොහොමද ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහ ගැන අපි කතා කරා එතකොට රයිසෝමය කෝමය බල්බ බල්බිල ස්කන්ධාකන්ද මොනයින් ගැන කතා කරා ඊළඟට අපි කතා කරා කොහොමද කෘත්‍රිම වර්ධක ප්‍රචාරණයක් කරනකොට මේකට අවශ්‍ය තත්ත්ව මොනවාද ඒවා අපි ලබා දෙන්නේ කොහොමද කියලා කතා කරා ගිය සතියේ අද අපි කතා කරන්න යන්නේ දඬු කබිල මගින් ශාක ප්‍රචාරණය කරන්නේ කොහොමද කියලා. එතකොට මේ දඬු කැමිටි මගින් ශාක ප්‍රචාරණය කියලා කියන්නේ අපි මෙතෙන්දි ගන්නේ ශාක අත්තක් කරගෙන අත්ත අපි දඬු කැබැල්ලක් විදිහට පාවිච්චි කරලා ඒ කියන්නේ දඬු කැබැල්ලක් ගන්නවා. ඒ කියන්නේ පොඩි අතු කැලලක් කරගෙන මේක කොහොමද අපි දඬු කැබිලි තෝරා ගන්න අරගෙන මේ ඒ මගින් අපි නව ශාක ලබා ගන්න කොහොමද කියලා තමයි තියෙන්නේ මේ පාඩමේ. එතකොට අපි ඉස්සලාම දඬු කැබැල්ලක් තෝරනකොට මේ දඬු කැබැල්ලේ සක්‍රියතාවය සහ අක්‍රියතාවය ගැන අපි බලමු. කොහොමද අපි සක්‍රිය දඬු කැබැල්ලක් තෝරා ගන්න කියලා අපි දැන් මෙතෙන්දී කතා කරනවා. ශාකවල දඬු කැබැලි සක්‍රිය හෝ අක්‍රියව පැවතීම ඒක ආවේනික ලක්ෂණ වගේම දේශගුණ සාධක මත රඳා පවතිනවා. දැන් සාමාන්‍යයෙන් සක්‍රිය දඬු කැබැල්ලක් ගත්තොත් එහෙම මේ සක්‍රිය දඬු කැබැල්ලේ තියෙන්න පුළුවන් මේ ඒකේ මේරු සහ නොමේරු කියන කොටස් දෙකම තියෙනවා. ඒ කියන්නේ ලපටි දළු තියෙන්න පුළුවන් මේ මෝරපු දළු තියෙන්න පුළුවන්. හරිද? පේනවද? දැන් මේක ගත්තත් එහෙනම් මේ හරිය මෝරලා තියෙනවා. මේ හරිය ලපටි කොටස් තියෙනවා. හරිද? ඒ වගේ එතකොට අපි තෝරා ගන්නකොට මේක අක්‍රිය සහ සක්‍රිය කියන දෙකම ඒ කියන්නේ අංකුරය මේ සක්‍රිය වේලාවක තමයි අපි තෝරලා ගන්න ඕනේ. මේ රූපාත්‍ර පමණක් විතරක් තියෙනකොට එහෙම ඒක අක්‍රියයි. සක්‍රිය අවස්ථාවේ අග්‍රස් අංකුරය සහ කක්ෂීය අංකුර වලින් දළු දමනවා. ඒ කියන්නේ මුල කෙරවලෙත් මේ දළු දමමින් පවතිනවා. ඊට පස්සේ යට අර මේ පත්‍ර අතරින් ආයෙ ගැටයක් අතරින් ඇවිල්ලා තියෙන්න පුළුවන් මේ කක්ෂීය අංකුර වල දළු දමමින් තියෙන්න පුළුවන්. අක්‍රීය අංකුර ගත්තොත් එහෙම මේ අක්‍රීය අංකුර වල මේ අක්‍රීය අංකුරයක තියෙන වර්ධක හෝමෝන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ තනිකර මේරු පුවත්තක් ගත්තොත් එහෙම මේකේ තියෙන හෝමෝන ප්‍රමාණය අඩුයි. අක්‍රීය දළු වල සංචිත ආහාර වැය වෙලා තියෙන සක්‍රීය දළු වල සංචිත ආහාර වැය වෙලා තියෙනවලු. ඒ නිසා සිටුවීම සඳහා වඩාත් සුදුසු වන්නේ සක්‍රීය වීමට ආසන්නයේ තියෙන දඬු කැබැල්ල. අග්‍රස් අංකුරයේ ඉදිරිුණ ස්වභාවය මගින් දඬු කැබැලි අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? ඊළඟට තියෙනවා මේරීම අනුව අපි දඬු කැබැලි තෝරා ගන්නා විදි තියෙනවා. හරිද? ඒකෙදි දැන් ඔයගලන්ට මේ බෝඩ් එකේ ලියුවොත් පේනව නේද? අපි ගත්තොත් එහෙම දඬු කැබැල්ල මෙහෙම සාමාන්‍යයෙන් මොකද්ද යටට යනකොට අපිට මේරු පත්‍ර දකින්න පුළුවන්. හරිද? ඊළඟට කෙළවරට යනකොට තියෙන්නේ නොමේරු පත්‍ර අපිට දකින්න පුළුවන්. හරිද? මේ යටටම යනකොට තනිකර මේරු කොටස් අපිට හමු වෙනවා. හරිද? එතකොට මේ හරියෙන් ගත්තොත් එහෙම මේ හරියට අපි කියන්නේ දළදළු. ඒ කියන්නේ මෝරපු කොටස. හරිද? මේ උඩට ගත්තාම මේ හරිය කියන්නේ අපි ලාදඬු ඊළඟට අඩ දළදළු කොටස තමයි මැද කොටස තියෙන්නේ. හරිද? දැන් මේක ගත්තොත් එහෙම පේනවද? මේ හරියෙන් තියෙන්නේ මේ උඩ කොටස ලාදඬු මේ මැද කොටස තියෙන්නේ
අඩ දල දඬු මේ යටම කොටස මෙතන හොඳට මේ මෝඩලානේ තියෙන්නේ. මේ මෝඩපු කොටසට අපි කියන්නේ දල දඬු කියලා කියනවා. හරිද? එතකොට මේ රුක්සටන් පේනවද? ඊළඟට අපි ගන්නකොට එතකොට ලාදඩු අඩ දල දඩු සහ දල දඩු කියලා තියෙනවා. ඕගලන්ගේ පොතේ තියෙනවා මේක පෙළ පොතේ මේක ලස්සනට මෑඳලම තියෙනවා. මෙන්න මේ රූපේ. වග්ගු 1 4 පිටු අංකය 12. හරිද? මේකේ තියෙනවා මේ මම බෝඩ් එකේ එන්නපු දේ ඇඳලම තියෙනවා. ඔයගොල්ලෝ මේ වගුව අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් බහුවර්ණ ප්‍රශ්න එනවා. එතකොට මේ ලා දඬු කියලා කිව්වේ මාත්කුව ලපටි අවධියේ පවතින දඬු. මේක සාමාන්‍යයෙන් තද කොළ පැහැති පත්‍ර තියෙන්න ඕනේ. වර්ධක හෝමෝන සාපේක්ෂව වැඩි. ඒ කියන්නේ මේ අංකුරයක් එතකොට මේවෙන් වර්ධක හෝමෝන ශ්‍රාව්‍ය වෙනවා වැඩි. ඊළඟට සංචිත ආහාර සාපේක්ෂව අඩුයි. මේ වගේ විදිහට අපි ලා දඩු තෝරලා ගන්නේ බතල කෝලියා සහ ඉන්නල්. හරිද? ඊළඟට දල දඩු කොටස කියලා අඩ දල දඩු කියන්නේ මම කිව්වා මේ මැද හරිය තියෙන්නේ. එතකොට මෙතන ගත්තාම මේ මධ්‍යස්ථ ලෙස වේලු අවතිය. තඳ කොළ පැහැති හෝ මදක් දුබුරු පැහැවෙන්න පුළුවන්. පත්‍ර තියෙනවා වර්ධක හෝමෝන සහ සංචිත ආහාර මධ්‍යස්ථව තියෙනවා. අපි සාමාන්‍යයෙන් අඩ දල දඬු ගන්නේ රෝස සහ ප්‍රෝටීන් වලට ගන්නවා. දල දඬු කියලා කියන්නේ වඩාත් මේරු අවධිය. කඳ දුඹුරු පැහැති පත්‍ර හැදී ගිහිලා තියෙනවා. වර්ධක හෝමෝන සාපේක්ෂව අඩුයි. සංචිත ආහාර ප්‍රමාණයත් සාපේක්ෂව වැඩි. මේ වගේ තැනක් ගත්තොත් තියෙන්නේ බෝගන්විලා මඤ්ඤොක්කා වද වගේ ඒවා අපි හිතවන්න ගන්නේ දල දඬු කොටස. මේ වගුව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හරිද? ඊළඟට මුල්ලෙදින් ප්‍රමාණවත් ලෙස වර්ධක හෝමෝන හා සංචිත ආහාර දණකබිලි තුල අඩංගු වීම වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි අර කලින් වගේ කතා කරන්නේ ලා දඩු අඩ දල සහ දල දඩු කියන මේ දඩු කැපිලි අරගෙන කොහොමද අපිට හිතවන්න පුළුවන් ශාක මොනවද කියලා. අපි තෝරාගන්නේ මොන මේ දඩු කැබල්ල තෝරාගත්තත් ඒකේ මුල් ඇඳීම සඳහා ප්‍රමාණවත් විදියට වර්ධක හෝමෝන සහ සංචිත ආහාර දඩු කැබලි තුල තියෙන එක තමයි වැදගත්ම කාරණය වෙන්නේ. ඊළඟට අපි කොහොමද දඩු කැබල්ලක් පිළියෙල කර ගැනීම සහ සිටුවීම. හරිද? දැන් දඩු කැබල්ලක් අපි ගත්තොත් එහෙම දැන් අපි තෝරා ගන්නා දඩු කැබල්ල ගත්තොත් එහෙම මේ තෝරා ගන්නා දඩු කැබැල්ලේ තිබිය යුතු ලක්ෂණ තියෙනවා. හරිද? මම ඔයගලන්ට ඒක ඇඳලත් පෙන්නනවා. අපි තෝරා ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරය දඩු කැබැල්ල. හරිද? මේකේ යට කොටස අපි අංශක 45ක් ඇරේට තමයි යටින් කපන්න ඕනේ. ඇයි එහෙම අපි කපන්න ඕනේ? මේකේ දැන් අපි දඩු කැබැල්ලක් හරි මේ තිරස්ස මේ විදිහට කැපුවොත් එහෙම මොකද වෙන්නේ? පුෂ්ටි වර්ගඵලය මෙහෙම කපනවට වැඩිය අඩුයි. වැඩි පුෂ්ටි වර්ගඵලයක අපිට වැඩියෙන් මුල් අද්දවා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ආනන්දව තමයි යටින් කපන්න ඕනේ. ඊළඟට අපි ගන්න ඕනේ ඉහළ කොටස අපි තිරස්ස කපනවා. මේ කොටස අපි කපන්නේ තිරස්ස. හරිද? එහෙම කපන්නේ එහි කැපුම් පුෂ්ටිය තිරස්ස කැපුවම ජලයේ වාෂ්ප වීම අවම කරන්න පුළුවන්. ඊළඟට ගැටයකට සෙන්ටිමීටර් 0.5ක් පමණ පහලින් තමයි ආනතව කපන්නේ. ඒ කියන්නේ මේ හරියේ අනිවාර්යයෙන් ගැටයක් තියෙන්න ඕනේ. හරිද? ගැටයක් කියලා කියන්නේ ඕගොල්ලෝ අර දැකලා තියෙනවද මේ ගහක අපි ගැටේ කියන්නේ මෙහෙම වලල්ලක් වගේ ඉතින් පත්‍රයක් දෙන්නේ. හරිද?
එතකොට අපි යටින් කපන්න ඕනේ අංශක 45 ආනතව ඊළඟට මේ අනිවාර්යෙන් අපි සාමාන්‍යයෙන් ගැට පහක්වත් තියෙන ගැට පහක් හතරක් හෝ තියෙන එකක් ගන්න ඕනේ ගැට දෙක තුනක් අපි ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. හරිද? සිටවනකොටත් අපි ඊට පස්සේ මේක මේ වගේ මේ දාලා තමයි අපි සිටවන්නේ. මේකට අපි ගන්නවා මේ සිටවන මාධ්‍යයට ගන්නවා මතු පිටපත් සහ කොම්පෝස් එකට එක. එකට එක අනුපාතයේ මත පිටපත් සහ කොම්පෝස් එකට එක අනුපාතයේ තියෙන වගා මාත්‍යයක තමයි අපි සාමාන්‍යයෙන් දඩු කැමැල්ල සිටුවීමට ගන්න. හරිද? ඊළඟට අපි බලමු කොහොමද මේ දැන් මේ කතා කරේ දඩු කැබලි. හරිද? එතකොට අනිත් අපි કૃතිම වර්ධක ප්‍රචාරක ක්‍රමයක් තමයි මුල් කැබලි මගින් සිටුවීම. අපිට පුළුවන් දැන් ඕගොල්ලෝ දන්නවා ස්වභාවිකම මුල් කැබලි මගින් සිටුවෙන ශාක තියෙනවා මොනවද? මොන වගේ ශාකද අපිට එහෙම තියෙන ශාක තමයි උදාහරණයක් කරපිංචා දෙල් මේ වගේ ශාක ගත්තාම ස්වභාවිකවම මුල් මගින් තමයි මේවා වර්ධනය මේ නව ශාක ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙදරක කරපිංචා ගහක් තියෙනවනේ ඒ වටේ පාට වටේ පිටේ තව ගොඩාක් ශාක ඇති වෙලා තියෙන්නේ මුල් මගින් ගිහිල්ලා තමයි පැල ඇති වෙන්නේ. එතකොට මේ මුල් කැබලි මගින් අපිට ශාක ප්‍රචාරණය කරලා නව පැල ලබා ගන්න පුළුවන්. මෙහිදී අපි ගන්නවා විස්කම්බේ සෙන්ටිමීටර් යක් පමණ වෙච්ච මුල් තමයි ගන්න. ඒව අරගෙන සෙන්ටිමීටර් 10ක් 8ක් දිගට පමණ කැබලි කපාගෙන සිහින් කෙලවර පසට යටවනසේ නියමිත රෝපණ මාධ්‍යයක් තුළ වගනවා. අපි ගන්න සාමාන්‍යයෙන් මතු පිටපස්ට කොම්පෝස්ට් එකට එක අනුපාතයෙන් තමයි අපි ගන්න. මෙහිදී උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි පරිසරයක් අපි ලබා දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය මුල්ලදීම වේගවත් වීම සඳහා මේ වැඩි උෂ්ණත්වයක් සහ වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු පත්‍ර කැබලි වලින් කොහොමද ශාක ප්‍රචාරණය කරන්න කියලා. මේ ඔක්කොම තියෙන්නේ ඔයගලන්ගේ පොතේ පිටු අංකය 13. පත්‍ර කැබලි වලින් ශාක ප්‍රචාරණය කරන උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ ගෙවල් වල තියෙනවා මොනවාද ලකි ප්ලාන්ට් කියලා තියෙන දන්නවද? ඒවා සහ බිගෝනියා අපිට ගන්න පුළුවන් පත්‍ර කැබලි මගින් ප්‍රචාරණය. ඊළඟට සාමාන්‍යයෙන් අක්කපාන ගහේ පත්‍රයක් අරගෙන ඔයගොල්ලෝ පොතක් අතට දාලා තිබුණොත් ඒකිනුත් අපිට කාලයක් ගියාම අපිට දාලා ගන්න පුළුවන් මේකෙන් පැලවිලා තියෙනවා. හරිද? එතකොට මේකෙදි අපි ගන්නේ මුළු පත්‍රයේම සිටුවීම හරි අපිට පත්‍ර කැබලි සිටුවීම කරන්න පුළුවන්. එතකොට අපි ගන්නේ පත්‍රයේ යට පෘෂ්ඨයේ රෝපණ මාධ්‍යය තුල මනාව ස්පර්ශ වෙන්න ඕනේ. ප්‍රධාන නාඩටි හා පාර්ශ්වික නාඩටි හරහා කැටුම් යොදා එම ස්ථාන රෝපණ මාධ්‍ය හා ස්පර්ශ වීම තහවුරු වීම පිණිස අපිට බී ඇඩයට නවාගත් කම්බි හෝ ඉරටු ගැසීමෙන් පැල වැඩි සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. අවශ්‍ය විට අපිට ජලය සම්පාදනය කරමින් අනිත් අයට ගැටලු තියෙනවද? වෙන්න බෑ. හරිද? මෙහිදී මුළු පත්‍රයේම සිටුවීම හරි වංකුව පත්‍ර කැබලි සිටුවන්න පුළුවන් කියලා. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් සිටවනකොට ඉහළ උෂ්ණත්වයක් සහ ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතාවයක් ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ අතු කැබලි සිටුවීමට හෝ මුල් කැබලි මගින් සිටුවීමට හෝ පත්‍ර කැබලි සිටුවීමට. හරිද? ඒක ඔයගලන්ට මේ පෙන්නලා තියෙනවා කොහොමද පත්‍ර කැබලි සිටුවන්නේ කියලා. හරිද? මෙතන තියෙනවා බිගෝනියා ශාක පත්‍රයක ඒ කියන්නේ බියකේ හැඩයට අපි යට නාඩටිය ආසන්නයෙන් කපලා ඒක තමයි අපි මේ පොළවට යට කරන්න ඕන. හරිද? එතකොට මේ ටික තමයි අපි ඉගෙන ගන්නේ ශාක අතු කැබලි මගින් සිටුවීම, මුල් කැබලි මගින් සිටුවීම සහ ශාක පත්‍ර කැබලි මගින් සිටුවීම කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු අතු බැදීම මගින් ප්‍රචාරණය කරන්නේ කොහොමද කියලා.
අතු බැඳීම මගින් ප්‍රචාරණය කරනකොට ආකාර දෙකකට අපි ප්‍රචාරණය කරනවා භෞමික අතු බැඳීම සහ වායව අතු බැඳීම කියලා. හරිද? අතු බැඳීම මගින් ප්‍රචාරණය කරනකොට අපි අනිවාර්යෙන්ම ශාකයක මේ ඒ කියන්නේ මව් ශාකයේ තිබියදීම තමයි මුල් දැද්දවීම සිදු කරගන්නේ. මේක තමයි කියන්නේ අතු බැඳීම කියලා. අතු බැඳීම කරනකොට අපිට අනිවාර්යෙන් කර යුතු දෙයක් තියෙනවා. මෙතෙන්දී අපි පොතු වලයක් ඉවත් කරන්නට අවශ්‍ය වෙනවා. සමහර ශාකවල දඬු කැබලි මව් ශාකයෙන් වෙන් කර සිටුවත් මුල් ඇදීමක් සිදු වෙන්නේ නැහැ. මේකට හේතුවක් වෙන්නේ මුල් නිෂ්පාදනය සඳහා එම දඬු කැබලි වල සංචිත ආහාර ප්‍රමාණවත් නොවීම වෙන්න පුළුවන්. එතකොට මව් ශාකයෙන් වෙන් නොකළ අත්තක යම් ස්ථානයක පොත්ත ගලවලා එම ස්ථානයට තෙත් කරපු රෝපණ මාධ්‍යයක් ලබා දීලා පොතු වලය මේ ඒකෙන් අපි මුල් අද්දවාගෙන පැල ලබා ගැනීම තමයි මෙතන කරන්නේ. පොතු වලයක් ඉවත් කිරීමට අපේක්ෂා කරන්නේ එතකොට අපි එතන ෆ්ලෝයම් පටකේ ඉවත් කරනවා. ෆ්ලෝයම් පටකේ ඉවත් කරාම පත්‍රවල නිපදවෙන ආහාර ශාකයේ වෙනත් ස්ථානවල ගමන් කිරීම වළක්වලා පොතු වලේ ඉවත් කරපු ස්ථානයේ ඉහළ කෙළවර ආහාර රැස් වෙනවලු. එම ස්ථානයේ මුල් ඇදීම උත්තේජනය වෙනවා. මුල් ඇදුණු පස්සේ අත මව් ශාකයෙන් වෙන්කර සිටුවීම අපිට කරන්න පුළුවන්. මං කිව්වා අතු බැඳීම ආකාර දෙකකට කරනවා භෞමික අතු බැඳීම සහ වායව අතු බැඳීම. හරිද? ශාකවල එතකොට අපි භූමියේදී කරන අතු බැඳීම තමයි අපි කියන්නේ භෞමික අතු බැඳීම කියලා. ඒ කියන්නේ අපි පොළවේ තිතවලා තියෙන ගහක් තියෙනවා නම් අපි එතන ඒ ශාකේ වටේට අතු යනවා නම් අපිට පුළුවන් මේ අත්තක් පොළවට නවලා මෙතන පොතු වලයක් ඉවත් කරලා මේක පස්තලින් යට කරලා අපිට තව පෙළයක් අතු ලබා ගන්න පුළුවන්. එතකොට මේ භෞමික අතු බැඳීම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සරල අතු බැඳීම, ඊළඟට අනිත් දේ තමයි සෞම්‍යයුක්ත අතු බැඳීම. සරල අතු බැඳීම කියලා අපි කියන්නේ එක අත්තක් විතරක් අපි මේ පොළොව මට්ටමට ගෙනල්ලා එතන පොතු වලයක් ඉවත් කරලා අපි පස්තලින් ඒක යට කරලා තියලා සත් දෙකකට වගේ පස්සේ අපි එතනින් අපිට මුල් ඇද්දලා තිබුණාට පස්සේ අර නවපු අත්ත ඉවත් කරලා අපිට පුළුවන් මේකෙන් නව ශාකයක් හදා ගන්න. හරිද? මම උගලන්ට පෙන්නන්නම් කොහොමද සංයුක්ත මේ සරල අතු බැඳීම කරන්න කියලා. හරිද? පේනවද? හරිද? මෙතන අපි කියනවා අපි ඉගෙන ගන්නවා මේ ඒ කියන්නේ අපි මේක වැදගත් වෙනවා මේ මොකද්ද භූමි අලංකරණයේදී සහ කෘෂි විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා කෘතිම දේවල් මේකෙන් එකක් තමයි මේ අතු බැඳීම කියලා කරන්නේ. මේ තියෙන්නේ සරල අතු බැඳීමක් කරන විදිය. හරිද? මේ වගේ අත්තක් පාත් කරලා එතන පොතු වල ඉවත් කරලා පස්වලින් යට කරලා මේ අපිට පුළුවන් මොකක් හරි පූර්ණයකින් ගහලා ඒක අත මේ බැද තබාගෙන එතනට අපිට පුළුවන් මේ පොඩි කම්බි කෑල්ලක් නවලා තියලා ඊට පස්සේ අපි ගන්නවා එතනින් මේ විදිහට අපි මුල් කැබලි ආවට පස්සේ අපිට පුළුවන් මේ අත්ත වෙන් කරලා අරගෙන හිටවලා නව ශාකයක් ලබා ගන්න. මේක තමයි කියන්නේ සරල අතු බැඳීම කියලා. හරිද? අපිට කරන්න පුළුවන් මේක සමන් පිච්ච වලට සහ මේ black raspberry වලට පුළුවන්. හරිද? අපි එතකොට අපි සාමාන්‍යයෙන් හොඳ අත්තක් තෝරා ගන්න ඕනේ. හරිද? මේක තමයි අපි කතා කරපු සරල අතු බැඳීම. හරිද? සංයුක්ත අතු බැඳීම කියලා කියන්නේ මේ විදිහට අපි දැන් මේ මොකද්ද
කොට ඒක වගේ තැන් දෙක තුනකින් අපිට පුළුවන් මේ sorry සරල අතු බෙදීම කියන්නේ එක අතකට අපි අරගෙන කරනවා. හරිද? අපි ඒ කියන්නේ අත් දෙකක් අරගෙන යනවත් පුළුවන්. සංයුක්ත අතු බෙදීම කියන්නේ තෝරා ගන්න අත්තේ තැන් දෙක තුනකින් අපිට පුළුවන් අතු බෙදීම කරන්න. ඕගොල්ලෝ මතක තියාගන්න ඕනි මේ සරල අතු බෙදීම කරන්නේ මොනකටද? සංයුක්ත අතු බෙදීම කරන්න පුළුවන් මොනකටද? මේ විදිහට රූපයක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ විදිහට උදාහරණ ටික ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරිද? එතකොට මේක මතකයේ තියෙන්න ඕනේ. ඊළඟට අපි බලමු මොකද්ද වායවතු බෙදීම කියලා කියන්නේ කියලා. දැන් වායවතු බෙදීම අපි ගන්නේ භෞමික කියන්නේ මේකත් භූමියේ හිටවල තියෙන ශාකයක අපිට අපි ගත්තොත් එimhe අඹ වගේ ශාකයක් අපිට බැහැනේ මේ පොළවට පාත් කරන්න. එතකොට අපිට ගන්න පුළුවන් වද රෝස ජම්බු දෙලුම් peer ක්‍රෝටන් අපිට අඹ වලටත් ගන්න පුළුවන්. එතකොට මේ වගේ ශාකයක් ගත්තොත් එimhe අපිට බැහැ පොළවට නැමලා අත්තක් ලබා ගන්න. ඒ කියන්නේ අපිට සරලතු මේ භෞමික අතු බෙදීමකට යන්න බෑ. අපි එතකොට කරන්නේ අපි යනවා වායවතු බෙදීමකට. මෙතකොට මේ වෙලාවට අපි කරන්නේ අර විදිහටම අත්තේ පොතු වලයක් ඉවත් කරලා අපි රෝපණ මාධ්‍යයක තබලා පොලිතින් කැබල්ලකින් උතලා ගැට ගන්නවා. ගැට ගහලා අපි රෝපණ මාධ්‍ය විදිහට අපිට ගන්න පුළුවන් කොහොබත් හරි මතු පිට පැෂ්මිච්ච කොහොබත් හරි කොම්පෝස්ට් හරි අපිට යොදා ගන්න පුළුවන් මතු පිටපත් එක්ක එකතු කරලා හොඳට ජලයෙන් තෙත් කරලා ඊළඟට මේ අපි හොඳට තදට අපි මේ පොලිතින් වලින් බැදලා තමයි මේ අතු බැඳීම කරන්නේ වායු අතු බැඳීම. හරිද? මේක මම උගලන්ට කරන විදිහ පෙන්නන්නම් වීඩියෝ එකක්. අර තියෙන අපි පොතු වල ඉවත් කරන්නේ අන්නර විදියට. අපි ඔයගොල්ලෝ ඉස්කෝලේ ආවට පස්සේ මේව කරලා බලමු. මේගොල්ලෝ නම් මෙතන මේ මොකද්ද ශාක හෝමෝන් ටිකකුත් දානවා අපි ශාක හෝමෝන අවශ්‍ය මේ වගේ රෝපණ මාධ්‍ය අරගෙන අපිට කරන්න පුළුවන්. හරි මම කොහොමද තෙත් රෝපණ මාධ්‍යයක් අපි ගන්න ඕනේ. හරි මේකද කරන්නේ කවර එකට අරගෙන ඒක කපලා ගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් හොඳට පොලිතින් වලින් ඔතලා කරන්න පුළුවන්.
හරි මේ විදිහට අපිට එනවා සති 3ක් විතර ගියාම මුල්ලක් දොල තියෙනවා. සාමාන්‍යයෙන් දවස් ටිකක් ගියාට පස්සේ අපිට කපලා අයින් කරන්න පුළුවන්. හරිද? එතකොට මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. හරිද? මම හිතනවා ඔයගලන්ට හොඳ අදහසක් එන්නේ නැති කියලා සරල අතු බැඳීම සහ සංයුක්ත අතු බැඳීම සහ වායව අතු බැඳීම ගැන. හරිද? මේ ඊපස්සේ ඊළඟට ඔයගලන්ට මේ රූපෙනුත් පෙන්නලා තියෙනවා කොහොමද කරන්නේ විදිහ. දැන් අතන අපි කතා කරපු ඒක මේ ඇත්තටම දේසි කවරයක් කරගෙන ඒක දෙකට කප්පේ. හොඳට පුරවලා දෙකට කපලා ඒක අපි මොකද කරලත් පුළුවන් නැත්නම් මේ විදිහට පොලිතින් කවර් මේ අරගෙන යටින් හොඳට ගැට ගහලා ඒක පුරවලා ආපහු උඩින් ගැට ගහලා අපිට කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයගලන්ට බැරි වෙලා හරි දැන් අඳින්න આવොත් එහෙම මේ අඳින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි අඳින්නේ සාමාන්‍යයෙන් කොහොමද? හරිද? එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙමයි ගන්න දැන්. එහෙම අපි ගන්න මෙහෙම අත්තක්. හරිද? මේ කියන්නේ ශාප්‍ය. එතකොට මේ වගේ තැනකින් අපි කරන්නේ පොතු වලයක් ඉවත් කරනවා. ඉවත් කරපු පොතු වලයට අපි නැත්තම් මේ ගම කොහෙද තියෙන්නේ? එතකොට අපි කරන්නේ මෙහෙම අපි මේ හරියට පොතු වලයක් අපි ඉවත් කරනවා. ඉවත් කරලා අපි හොඳට පොලිතින් වලින් මේක බඳින්න ඕනේ. මෙතන අපි රෝපණ මාධ්‍යය හොඳට පුරවලා තමයි මේ අතු බැඳීම කරන්නේ. එතකොට මෙතන අපි ගන්න පුළුවන් මතු අර වගේම මතු පිටපත් කොම්පෝස්ට් ගන්න පුළුවන්. එකට එක ගන්න පුළුවන්. ඊමත් නැත්නම් අපිට තනිකර කෝපයක් ගන්නත් පුළුවන්. හරිද? අරගෙන මේක පුරවලා අපි හොඳට මේක මේ වාතය යන්නේ නැති වෙන්න දවස් 21ක් ගැට ගහලා තියලා දවස් 21කින් පස්සේ අපිට පුළුවන් කපලා මේ අත ඉවත් කරලා චාකයක් විදිහට අපිට හිටවල ගන්න පුළුවන්. හරිද? මේ ටික තමයි අතු බැඳීම ගැන තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ බද්ධ කිරීම ගැන කතා කරන්න. හරිද? අපි බද්ධ කිරීමත් අද කරනවද නැත්නම් මම දැන් ඔයගලන්ට මේකට අදාළ ප්‍රශ්නයක් දෙන්නම්. ඊළඟට දැන් අද ඔයගලන්ට මේ මොකද්ද? ආයෙ අපිට කරන දවස් මට ඔෆිස් එකෙන් දුන්නේ. දැන් අද අපි කරනවනේ. ඊළඟට අපිට අඟහරුවාද 9:30යි 10:30යි අතර තමයි කරන්න කියලා දාලා තියෙන්නේ. හරිද? අපි බද්ධ කිරීමත් අදම කරමු. ඕගොල්ලෝ මේ රූපය ඇඳගන්න මේ මාතෘකාව ලියලා අපි නෝට් එකකට ලියමු. හරි. පොත අරගෙන මාතෘකාව ලියා ගන්න. අතු බැඳීම මගින් ශාක ප්‍රචාරණය. අපිට රූප ටික අන්න. හරිද? ඒකේ ඉස්සලාම ලියාගන්න මෙහෙම ලියන්නකෝ. අතු බැඳීම් ආකාර දෙකකි. අතු බැඳීම් ආකාර දෙකකි. පළවෙනි එක භෞමික අතු බැඳීම. දෙවෙනි එක වායව අතු බැඳීම.
ඊළඟට ලියාගන්න භෞමික අතුබැඳීම කියලා ලියලා භෞමික අතුබැඳීම කියලා ලියලා මාත්‍රකාව පිටු අංකයේ 15 තියෙන පිටු අංකයේ 15 උඩම තියෙන රූප සටහන් දෙක අඳින්න ඉඳි තියන්න ඕනේ. ඒ කියන්නේ සරල අතුබැඳීම සහ සංයුක්ත අතුබැඳීම. හරිද? මේක අඳින්න ඉඩ තියලා ඒකේ ඒ දෙක රූප දෙකට ඉඩ තියලා සරල අතුබැඳීම් පැත්තේ උදාහරණ ටික ලෙමන් සමන් පිච්ච ලියන්න. සංයුක්ත අතුබැඳීම් පැත්තේ උදාහරණ මිදි බුලත් සමන් පිච්ච වැල්දොඩම් ගම්මිරිස් මේ ටික අච්චුපතේ තියෙනවා. මේ ටික ලියන්න ඕන. ඊළඟට දැන් ඒවට ඉඳ තිබ්බනේ වායු වතු බැඳීම කියලා මාතෘකාව ලියලා උදාහරණ කියලා ලියන්න වද රෝස ජම්බෝ දෙලුම් පේර සහ ක්‍රෝටන් කරලා මේ මම මේ බෝඩ් එකේ ඇඳ රූපය අඳින්න ඕනේ. මිස් එක පේන්නේ නැහනේ. පේන්නේ නැද්ද? පේන්නේ නැහැ මිස් හරියට. හරි මම මේ දැන් පේන්නේත් නැද්ද? නෑ. පේනවද? පැත්තෙන් පොඩියට කොටුවක් පේනවා. ඔව්. පේන්නේ නැද්ද? දැන් හරිද? පැත්තකින් පොඩියට කොටුවක් පේනවා විතරයි. පොඩ්ඩක් ඉන්න. පේන්න ඕනේ හැබැයි. මේ චූටි කොටුවෙන් පේන්නේ නැද්ද ඔයගලන්ට? පේනවා. අපි ස්ක්‍රීන් ෂෙයාරින් දැනට මේව කරා නම් හරි නේද? දකින්න. දැන් පේනවනේ. ඔව් මිස්. මේක ඔයගලන්ට පේන්නේ අනිත් පැත්තටද? නෑ හරියට පේනවා. හරියට පේනවා.
ඔයගලන්ට කොහොමත් මේ කෘෂි විද්‍යාව ප්‍රායෝගික දේවල් තමයි මතකේ තියාගන්න ඕනේ. විභාගෙට එන්නෙත් වැඩිපුරම ප්‍රායෝගික දේවල්. ඒකින්ද අපි දැන් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ කෙසේ හෝ මේ ප්‍රායෝගික දේවල් ටිකක් කරමු. එතකොට මතක ඇරින්ද ඉන්නේ. මිස් ඉස්කෝලේ පටන් ගන්න කවදාද? මාර්තු 15 පටන් ගන්නවා කියනවා පුතේ කොහොමද නම් දන්නේ. නැතුණත් ඉතින් දෙකට මේ වගේ තමයි උගන් ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයාලා හැමදාම එනවා අර අනිත් කට්ටිය ඉන්නේ නැහැ. ඉතින් මම දන්නේ මම කරනවා මේක දාන්න රෙකෝඩ් එකත් ඔයගලගේ ගෲප් වලට. දැම්මාම හරි බලයි මේගොල්ලෝනේ. ඇඳලා ඉවරද? මිස්සර මදුවිට බස් කොම්බෝ කියන එක යටින් තියෙන්නේ මොකද්ද? මෙතන ගන්න වගා මාධ්‍ය දාන්න මතු පිට පස් මොකද්ද මේ? එකට එක අනුපාතයට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුහුබත් ගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ පොතු වලින් ඉවත් කරපු ස්ථානය. හරිද? ඒකත් ඔයගොල්ලෝ ලකුණු කරගන්න. ඇඳලා ඉවරද? ඔව් මිස්. ඇඳලා ඉවරයි නේද? ඔව් මිස්. හරි අනිත් එක්කෙනත් ඇඳලා ඉවරයි නේද? එන අපුව පාඩුවට යමු. හරිද? එතකොට ওই ටික තමයි තියෙන්නේ මොනවාද? සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, ඊළඟට භෞමික අතු බැඳීම සහ වායු අතු බැඳීම කොටසට ඒ කියන්නේ අතු බැඳීමට තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. ඊළඟට අපි පටන් ගන්නවා ශාක බද්ධ කිරීම මගින් ශාක ප්‍රචාරණය. හරිද? දැන් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ බද්ධ කරපු ශාක තියෙනවානේ මොන වගේද? අඹ තියෙන්න පුළුවන්, බද්ධ කරපු රඹුටන් තියෙනවා, දූරියන් තියෙනවා. මේ ආකාරයට මේ බද්ධ කිරීම මගින් ශාක ප්‍රචාරණය සිදු කරනවා. මේක හරි මේ මොකද්ද ප්‍රසිද්ධ දෙයක්. ශාක බද්ධ කිරීම කියන්නේ යම් ශාකයක කොටසක් එම ශාකයේ අයත් කුලයේම වෙනත් ශාකයක සම්බන්ධ කරලා එම කොටස් දෙක තනි ශාකයක් ලෙස වර්ධනය වීමට සැලැස්වීම. එතකොට මේ බද්ධ කරනකොට අපි ගන්න ඕනේ ග්‍රාහකය සහ අනුජය. ග්‍රාහකයේ විදියට ගන්නේ පස හා සම්බන්ධ පහළ කොටස. ඒ කියන්නේ පසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ශාකයක් තමයි මේ අපි ග්‍රාහකයේ විදියට ගන්න. හරිද? අනුජය කියලා ගන්නේ අපි ආගන්තුක කොටස. එතකොට මේ ග්‍රාහකය කියලා අපි සාමාන්‍යයෙන් ගන්නේ දැන් අපි ග්‍රාහකයේ විදියට අපි හිතුවොත් එහෙම අඹ ගත්තොත් එහෙම අපිට ඔය වල් අඹ ඊළඟට මේ මොනවාද කොහු අඹ මේ වගේ අඹ වල ඇටයක් පිටවලා අපි මේක තමයි මේ ශාකය අපි ගන්නවා ග්‍රාහකයේ විදියට.
අනුජය කියලා අපි ගන්නේ හොඳ කුලයක. ඒ කියන්නේ අඹ කුලයේම වෙනත් ප්‍රභේදයක් අපි ගන්නවා. ඒ කියන්නේ කට්ටකොළඹම්, අල්ෆොන්සු මේ වගේ මේ වාණිජමය වටිනාකමක් තියෙන හොඳ ප්‍රභේදයක් කොටසක් තමයි අපි ගන්නෙ අනුජය විදිහට. බද්ධ කිරීමෙන් ප්‍රචාරණය කරන්න පුළුවන් වෙන්නේ ද්විබීජපත්‍රි ශාක වලට විතරයි. ඒ කියන්නේ ඒක බීජපත්‍රි ශාක වලට අපි බද්ධ කිරීම කරන්න බෑ. උදාහරණ විදිහට අපි ගන්නෙ අඹ, රඹුටන්, සැපදිල්ල, මංගුස්, දොඩම්, රබර්, දැන් තියෙනවා දූරියන් මේ වගේ එකටත් අපි බද්ධ කිරීම මගින් කරනවා. එතකොට බද්ධ කිරීමේදී අපි දැනගන්න ඕනි කොහොමද ග්‍රාහකයක් තෝරාගන්නේ කොහොමද අනුජයක් තෝරාගන්නේ කියලා. දැන් මේ ග්‍රාහකය කියලා කිව්වේ මං කියන්නේ සාමාන්‍යයෙන් හැඳින අපි ගහම ගන්නෙ. එතකොට මේ ග්‍රාහකය කියන එක අනිවාර්යයෙන්ම අහිතකර පරිසර තත්ත්වවලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බියලි කාලුකුණේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වර්ෂාව දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආලෝකයට ඔරොත්තු දෙන්න ඕනේ. මේ වගේ අහිතකර පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ ග්‍රාහකයට. ඊළඟට ග්‍රාහකයෙක් ගත්තහම ශක්තිමත් මූල පද්ධතියක් තිබීම අනිවාර්යයි. රෝග හා කෘමි හානි වලට ඔරොත්තු දෙන ප්‍රභේදයක් වෙන්නත් ඕනේ. වර්ධනය ගත්තාම මේ ශාකයේ වර්ධනයේ ඒකාකාරී වර්ධනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ධනයේ සාමාන්‍ය පරිදි වෙන ඒකාකාරී වර්ධනයක් වෙන්නන ගහක් තමයි අපි තෝරාගන්නේ. අනුජයේ අයත් කුලයේම වීම අනිවාර්යයි. ඊළඟට පහසුවෙන් සපයාගත හැකි වෙන්නත් ඕනේ. අනුජයේ වර්ධන වේගයට සමාන වර්ධන වේගයකින් යුක්ත වෙන්නත් ඕනේ. බීජ පැලකිරීමෙන් ලබාගත් ශාක වඩාත් සුදුසුයි. මං කිව්වා එතකොට දැන් අපි මේ අඹ කියලා ගත්තොත් එහෙම අපි අඹ වල ගන්නේ මේ වල් අඹ ශාකයක් තමයි අපි ගන්නෙ. නැත්නම් කොහු අඹ අපිට ගන්න පුළුවන් මේ අනුජය විදිහට. මේ සෝරි ග්‍රාහකයේ විදිහට. හරිද? එතකොට එහෙම අපි ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි මේක බීජ අරගෙන බීජ වලින් අපි ගත්ත පැලයක් තමයි මෙතන මේ එතකොට මේ අනුජය විදිහට අපි තෝරා ගන්න. හරිද? ඊළඟට අපි බලන්න ඕනේ කොහොමද සෝරි ගාහකේ අපි තෝරාගන්නේ බීජ මගින් ලබාගත් පැලයක්. මේ පැලය අපි අරගෙන ගන්නවා ග්‍රාහකයේ විදිහට. හරිද? එතකොට මේ ටික තමයි තියෙන්න ඕනේ ග්‍රාහකයේ තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ටික. ඊළඟට අපි බලමු අනුජයක් තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවාද කියලා. අනුජයක් තෝරා ගන්නකොට ප්‍රමාණාත්මක බවින් හා ගුණාත්මක බවින් ඉහළ අස්වැන්න ලබා දෙන ප්‍රභේදයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මං කිව්වා දැන් අපි අඹ ගත්තොත් එහෙම අඹ වල අල්ෆොන්සු කටකොළඹම් මේ වගේ අඹ ගත්තොත් එහෙම මේවායේ ප්‍රමාණාත්මක බවින් සහ ගුණාත්මක බවින් යුතු අස්වැන්න ලබා දෙනවා. ඒ කියන්නේ කොහු අඹ ගත්තොත් එහෙම කුංගු අඹ වල අපි අස්වැන්න ගත්තොත් එහෙම අපිට කන්න බෑනේ. එතකොට මේ අඹ ගෙඩියේ කොහු තියෙනවා. ඉතින් මේක තමයි තියෙන ගැටලුව. අපිට ඕනේ මේම නැති හොඳ ප්‍රභේදයක් අපි තෝරා ගන්න ඕනේ අනුජයේ විදිහට. එතකොට ඊළඟට අපි ගන්න ඕනේ අනුජය ලබා ගන්න මව් ශාකයේ නිරෝගී මෙන්ම පලිබෝධ හානි වලින් තොර වෙන ශාකයක් අපි ගන්න ඕනේ අනුජයේ විදිහට. ඊළඟට කඳේ විෂ්කම්භය ග්‍රාහක කඳේ විෂ්කම්භය හා ගැළපෙන්නත් ඕනේ. අපි සාමාන්‍යයෙන් ග්‍රාහකයක් ගන්නේ ග්‍රාහකයේ වර්ධනය වෙලා තියෙන්න ඕනි කියනවා සෙන්ටිමීටර එකක විෂ්කම්භයක්වත් තියෙන්න ඕනි කියනවා සාමාන්‍යයෙන් බද්ධ කිරීමක් සඳහා ග්‍රාහකයේ තෝරා ගන්නකොට. එතකොට මේ ප්‍රමාණයටම ගැළපෙන අනුජයක් අපි තෝරා ගන්න ඕනේ. එතකොට මේක තමයි වැදගත්ම වෙන දේ. මේ ප්‍රමාණයට ගැලපෙන්නත් ඕනේ. ඊළඟට අනුජය සක්‍රිය වීමට ආසන්න අවස්ථාවේ පවතින්නත් ඕනේ. ඒ කියන්නේ අපි ලපොයදීව ගන්නෙත් නෑ, මූලික අනුජයක් ගන්නෙත් නෑ. සක්‍රිය අවස්ථාවේ පවතින අනුජයක් අරගෙන අපි බද්ධ කිරීම කරනවා. එතකොට බද්ධ කිරීම ඔන්න ඒ ටික තමයි වැදගත්ම වෙන
කරුණ ටික වෙන්නේ අනුජය සහ ග්‍රාහකයේ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණ. ඒ කියන්නේ අනුජය ගත්තාම සුදුසු මේරීමේ අවස්ථාව තියෙන්න ඕනේ. සක්‍රිය අංකුර පවතින්න ඕනේ. උසස් ලක්ෂණ සහිත ප්‍රභේදයක් වෙන්න ඕනේ. ග්‍රාහකයාත් එක්ක ගැළපෙන්න ඕනේ. ග්‍රාහකයේ සතු වෙන්න ඕනේ. අහිතකර පාරිසරික තත්ත්වයට උරුතු දෙන්න ඕනේ. වර්ධනයේ ඒකාකාරී වෙන්න ඕනේ. රෝග වලට උරුතු දෙන්න ඕනේ. අනුජයත් එක්ක ගැළපෙන බද්ධයක් වෙන්නේ මේ ශාකයක් වෙන්නත් ඕනේ. හරිද? අපි තෝරාගන්නේ එකම කුලයේ ශාක අතර තමයි බද්ධ කිරීම සිදු කෙරෙන්නේ. එතකොට ඊළඟට බද්ධ කිරීම වටන සඳහා සුදුසු වන්නේ ස්වභාවික පරිසරයේ වැඩෙන වර්ධශ වල බීජ සිදුවීමෙන් ලබා ගන්න පැලයක්. මම කිව්වා අඹවල බද්ධ කරනකොට ග්‍රාහකයේ විදිහට අපිට කොහුවම ඇකඹ අපිට ගන්න පුළුවන්. බද්ධ කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරනවා. එතකොට බද්ධ කිරීම ගත්තාම අපිට බද්ධ කිරීම අපිට කරන්න පුළුවන් අනුජය ලෙස ලිකිටි භාවිතා කිරීමෙන් සිදු කරපු බද්ධයක් අපි කතා කරනවා ලිකිටි බද්ධයක් කියලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අංකුරයක් අපි අනුජයෙන් ගත්තොත් එහෙම අනුජයේ අංකුරයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි ගන්න පුළුවන් ඒක අපි කියනවා අංකුර බද්ධය කියලා. හරිද? එතකොට ශාක බද්ධ කිරීම ක්‍රම ආකාර දෙකක් තියෙනවා අංකුර බද්ධය සහ විකිඩි බද්ධය. අංකුර බද්ධය කියලා අපි ගන්නවා අපිට අංකුර බද්ධය කරන්න පුළුවන් පැලස්තර බද්ධය නැත්නම් ඒකේ එක් බද්ධය ටී බද්ධය උඩුකුඩු ටී බද්ධය සහ යටිකුඩු ටී බද්ධය කරන්න පුළුවන්. විකිඩි බද්ධය අපිට කරන්න පුළුවන් පැලුම් විකිඩි බද්ධය සහ ආරුක්ක බද්ධය. හරිද? එතකොට අපි මේ ටික තමයි අපිට කරන්න දෙන්නේ. අපි අනිත් දවසේ කරමු මේ බද්ධ කිරීම ක්‍රම ටික රූපසටහන ඇතුළේ මම විස්තර කරන්නම්. අද මම මේ කරපු ටිකෙන් මම ඔයගලන්ට ප්‍රශ්න